නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මහමෙවුනා මහා විහාරයේ වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ පරිවාර ආනන්ද බෝරජාණන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ කොට්ටාවේ පදිංචි නිසංසලා කසුන්දිකා ජයමිහිරි යන දියණියන් තිදෙනා සහ ඒ වගේම සිරන්ත අලෙක්ස් චන්දන යන පුතුන් තිදෙනා එක රාශි වෙලා තමයි ධර්ම දානමේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, එදා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි දසමරුන් පරදවමින් සම්බුදු බවට පත්වෙද්දී ඒ උදාර චිත්ත සංතානයේ පැන නැගුණු අසිරිමත් දසබල ඥානයන් ගැන තමයි අපි මේ දිනවල කතා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ සබ්බත්ගාමිනී පටිපදං යථාභූතං පජානාති කියන උදාර වූ අවබෝධී තථාගතයන් වහන්සේ පිහිටලා තථාගත බලයක් විදියට ඒ උතුම් ඥානය පිහිටලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ චිත්ත සංතානයේ ඒ උදාර අවබෝධයේ පිහිටලා දෙව් මිනිස් ලෝකයා ඒ ලෝකවලට ගෙනියන ඒ සත්වයා පුරුදු කරන ප්‍රතිපදාවන් සර්වඥ නිතින් දකින්න පින්වත්නි. ඒ වගේම දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර වෙන්නේ මොන කුමන ප්‍රතිපදාවන් දිනු කළොත්ද කියලා ඒකත් බුදුරජාණන් වහන්සේට දැකීමේ හැකියාව තියෙනවා පින්වත්නි. අද අපි මේ දිනවල විශේෂයෙන් කතා කළා හිත කෙලිසුන්ගෙන් දුරු කරවන උදාර ප්‍රතිපදාවන් පහක් පිළිබඳව. අද දවසේකී පස්වෙනි ප්‍රතිපදාව තමයි ඔබට ශ්‍රවණය කිරීමේ වාසනාව උදා වෙන්නේ පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළා පුනච පරං භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේශේති. උන් ශාස්ත්‍රුන් වහන්සේගෙන් ධර්මය අහන්න ලැබින්නේ අඤ්‍යතරෝවා ගරුට්ටානීයෝ සබ්‍රහ්මචාරී. අන්‍යතර ගරුට්ටානී ගරු කරන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකින් බණ අහන්න ලැබෙන්නේ නැහැ. නාපි යථාසුතම් යථා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේශේති. ඒ විතර නෙමෙයි ඔහුට තමන් අහපු පුරුදු කරපු ඒ ධර්මය අනිත් අයට කියන්න ඒ අවස්ථාව උදා වෙන්නේ නැහැ. එහෙනම් මේ බණ අහනවා කියන එකත් හිත කෙලෙස් දුරු කරවන විමුක්තියට පත් කරවන තැනක් පින්වත්නි. ආයතනයක් කියන වචන තමයි සර්වඥ නිතින් දැකලා දේශනා කරන්නේ. ආයතනයක්. ඒතර සසරට ගෙනියන ආයතනට කියන ඇස නම් වූ ආයතනය. කන නම් වූ ආයතනය. නාසය දිවකය මනස නම් වූ ආයතනය කියලා කියන්නේ සසර බැමි හදලා දෙන ආයතන. එහෙම ආයතන 6ක් තියෙනවා. එතකොට එහෙම දකින ශාස්ත්‍රුන් වහන්සේ තව ආයතන 5ක් දකිනවා. මේ ආයතන 5 දිනු කළොත් මේ ජීවිතේ ටික මොකද වෙන්නේ? එයාගේ සසර බැමි තමන්ගේ හිතේ හටගන්න සසර බැමි මොකද වෙන්නේ? ටික ලිහි ගැලවි යනවා පින්වත්නි. ආශ්චර්යයි. පුදුම හිතෙනවා මේ සම්බුදු සිත පින්වත්නි. පුදුම හිතෙනවා. හිත ඇතුලේ කෙලෙස් ගඟ ගලවන ආයතන 6කුත් තියෙනවා අපේ ජීවිතේ. හිත ඇතුලේ කෙලෙස් දුරු කරවන
සංයෝජන ගලවන ආයතන පහකුත් උපදවන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ දකිනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. දෙවෙනි කාරණේ තමයි ධර්මයේ කියලා දෙන එක. තුන්වෙනි එක තමයි ධර්මයේ සජ්ජායනා කිරීම. හතරවෙනි එක තමයි කුමක්ද? මේ ධර්මයේ සිහි කිරීම. අපි ටික දැන් මේ දවස් කීපේ කතා කළා. අද තමයි එතකොට මේ පස්වෙනි එක කුමක්ද? හරි ආශ්චර්යයි පින්වත්නි. භාග්‍යතුන් දේශනා කළා නාපි යතා සුතං යතා පරියත්තං. ඒ වගේම තමයි ඔහුට ධර්මයේ සජ්ජායනා කරන විමුක්ත ආයතනට එන්නත් බැරි වෙනවා කියනවා. ඒ විතරක් නෙවෙයි අහපු පුරුදු කරපු ධර්මයේ සිහි කිරීමේ හැකියාවටත් ඔහුට ඇති වෙන්නේ නැහැ කියනවා. හැබැයි ඔහුට මෙන්න මේක කරගන්න පුළුවන් කියන්නේ මොකද්ද? අපිච්ච කස්ස අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතා හෝති සුමනසිකතං සූපධාරිතං සුප්පටි විද්දම් පඤ්ඤාය. මොකද වෙන්නේ? එයාගේ හිත තුළ කුමද්ද පුරුදු කරගන්නවා කියලා කියන්නේ සමාධි නිමිත්තක් ටික ටික ඇති කරගන්නවා කියන එයාගේ ජීවිතේ. සමහර අය හරි ආස සමාධියක් වඩන්න. එතන මේ සමාධි වඩන්න මහන්සි ගන්න අයට මෙන්න මේ බණපදේ හරි වටිනවා පින්වත්නි. එතකොට සමාධි වඩන්න අයටත් ඒක විමුක්ත ආයතනයක් පින්වත්නි. එතකොට බුදුරජාණන් දේශනා කළා කුමක්ද? එතකොට එනම් මේ දැන් අපි තේරුම් ගන්න ඕනේ ඒක සමාධි වැඩිම විතරක් නෙවෙයි විමුක්ත ආයතන. සමාධි වැඩිම විතරක් නෙවෙයි විමුක්ත ආයතන. ධර්මයේ සිහි කිරීමත් විමුක්ත ආයතනයක්. ධර්මයේ සජ්ජායනා කිරීමත් විමුක්ත ආයතනයක්. ධර්මයේ කියලා දෙන එකත් විමුක්ත ආයතනයක්. ධර්ම ශ්‍රවණයත් විමුක්ත ආයතනයක්. දැන් සමාධි නිමිත්තත් කොහොමද? විමුක්ත ආයතනයක් වෙන බුදුරජාණන් දේශනා කළා සමාධි නිමිත්තක් මනවින් ඇති කර ගන්නවා කියන හොඳින් මෙනෙහි කරනවා කියන. හොඳින් තමන්ගේ චිත්තසංතානය තුළ උපදවාගෙන දරා ගන්නවා කියන. ඒ විතරක් නෙවෙයි තමන්ගේ සමාධි නිමිත්ත ගැන ප්‍රඥාවෙන් පවා හොඳට තේරුම් අරගෙන කියන ඉන්නේ. දැන් තමන්ගේ සමාධි නිමිත්තේ බලවත් ස්වභාවය හෝ දුබල ස්වභාවය ප්‍රඥාවෙන් මෙයාට අවබෝධයක් නැත්නම් පින්වත්නි මේ කියන කටයුත්ත විමුක්ත ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ ඒක. එතකොට එයා ප්‍රඥාවෙන් හොඳට දකින සමාධි නිමිත්තක් වෙන්න ඕනේ. එච්චර එතකොට ප්‍රීතිය, සැපය, සංසිඳීම මේ කියන දේවල් හොඳට වැඩිච්ච වෙන්න ඕනේ. නිදුකින් ලබන්න පුළුවන්, සුවසේ ලබන්න පුළුවන්, පහසුවෙන් ලබන්න පුළුවන් සමාධි නිමිත්තක් වෙන්න ඕනේ. ඒ විතරක් නේ දේශනාවල තියෙනවා පින්වත්නි මේ කය පුරාම පතුරවන්න පුළුවන් සමාධි නිමිත්තක් වෙන්න ඕනේ. එහෙම බලවත් ප්‍රඥාවෙන් තේරුම් අරගත්තු ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වදාළ අයුරින් මේ ලක්ෂණ වලින් යුතු. ඒතර මේ ලක්ෂණ ටික හඳුන ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ප්‍රීතිය, විතක්ක ਵਿਚාර, ඒකාග්‍රතාවය, සැපය මේ ලක්ෂණ හඳුනා ගැනීම හැකියාව. ඒ ඔක්කොම සංවේදී වෙන්නේ ප්‍රඥාවත් එක්ක පින්වත්. ඒතර බුදුරජාණන් දේශනා කළා මහණෙනි යම් කෙනෙක් යම් අයුරකින් එක්තරා සමාධි නිමිත්තක් ඇති කර ගන්නවද හොඳින් මෙනෙහි කරනවද නැවත නැවත ඒ වගේම හොඳින් දරා ගන්නවද ප්‍රඥාවෙන් අවබෝධ කරනවද ඒ අයුරින් සමාධි නිමිත්ත පොදවාගත්තු කෙනාට මොකද වෙන්නේ? අන්න අත්ත පටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදීච. එතකොට එයාගේ අර්ථ සංවේදී වෙන්නේ සමාධියට තමයි. ධර්මයන් සංවේදී වෙන්නේ සමාධියට පින්වත්නි. හරි පුදුමයි. එහෙම අයල මේ ලෝකේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි විස්තර කරනවා. දැන් මේ සමාධි නිමිත්ත උපදවගත්තු කෙනාට අර්ථයන් සංවේදී වෙද්දී ධර්මයන් සංවේදී වෙද්දී තස්ස අත්ත පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමුජ්ජං ජායති. ඒ හේතු කරගෙනත් ආධ්‍යාත්මික ප්‍රමෝදයක් ඇති වෙනවා කියනවා. ප්‍රමෝදයක් ඇති වෙනවා කියනවා. ප්‍රමුදිතස්ස පීති ජායති. ඒතර බලන්න සමාධි නිමිත්තක් ඇතිවීම එකක්. ධර්මයේ අර්ථ වැටහිලා ප්‍රමුද්ද බවක් ඇති වෙනවා ඒක තව ස්වභාවයක්. ඒක තව ස්වභාවයක්. ඒතර මේ ධර්මයේ අර්ථ වැටහිලා ඒ වගේම තමයි ධර්මයේ කියන්නේ ධර්මයන් සංවේදී වෙලා යම් ප්‍රමෝදයක් උපදිනවද? එහෙම ඒ නිසා ඇතිවෙච්ච යම් ප්‍රීතියක් ඇද්ද? ඒ නිසා ඇතිවෙච්ච යම් කායික මානසික සැහැල්ලුවක් ඇද්ද? ඒ නිසා ඇතිවෙච්ච ඔහුගේ සැපයක් ඇද්ද? සමාධියක් ඇද්ද?
ඒ සමාධිය තමයි කියන ඊළඟට කොමකටද? අන්න හිත කෙලිසුන්ගෙන් නිදහස් කරන ආයතනයක් බවට පත් කරන්නේ. එහෙනම් බලන්න දැන් අර මුලින් උපදවගත්තු සමාධි නිමිත්ත කෙලින්ම එතකොට ඔහුට මේ විමුක්ත ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ පින්වත්. එතකොට තේරුණා නේද? මුලින්ම ඇතිවෙච්ච සමාධි. දැන් ගත්තොත් එහෙම මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙ වෙද්දී දැන් පංචවග්ගී භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ යම් විදියක හිතේ එකඟ බවක් ඇති කරගත්තු පිරිසක් පින්වත්. එතකොට මේ පිරිසට චතුරාර්ය සත්‍ය කියලා දුන්නා. ඒ වගේ තමයි ඒකට එහෙනම් සමාධි නිමිත්තක් ඇති කරගෙන එතන හිටිය පමණින්ම සාර්ථක වෙන්නේ නැහැ. අපි තුන්කෝ සතර බ්‍රහ්ම විහරණය වලින් යම් භාවනාවක් වඩලා සමාධි නිමිත්තක් ඇති කර ගන්නවා කියලා. අපි තුන් ආනාපාන සතිය වඩලා සමාධි නිමිත්තක් ඇති කර ගන්නවා කියලා. හැබැයි ඒ සමාධි නිමිත්ත ඇති කර ගත්තත් දැන් ආනාපාන සතිය වුණත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළා යොරින්ම පුරුදු කරනව නම් අර්ථයන් ධර්මයන් පටිසංවේදී වෙලා හිතත් සමාධිමත් වෙලා සියලු කෙලෙසුන්ගෙන් ඈතර කරනවා. අපි සාමාන්‍ය විදියට ලෝකේ කතා වෙන විදියට ආනාපාන දැන් ඔබ අහලා සමහර විට දැන් ඔය දැන් ප්‍රසිද්ධ මෙඩිටේෂන් මේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි ගෝයන්කා කියලා කියන්නේ. ඒකට ඒ වගේ තැන් වලත් ඔය සමාධි නිමිති වඩනවා. විවිධ තැන් වල සමාධි නිමිති වඩන්න පුළුවන් පින්වත්නි. දැන් සමහර කාලයක් තිබ්බ බඩ හැකිලනවා පිම්බිනවා කියලා ඒක ගැන හිත හිතා සමාධි නිමිත්තක් වඩනවා කියලා. සමාධි නිමිති ඇති වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ සමාධි නිමිත්ත පාවිච්චි කළා හෝ එන්න ඕන තැනක් තියෙනවා. කොහොමද? මේ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී. ඒකට එයා මොන ක්‍රමයකට සමාධි නිමිති හදාගත්තත් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදවගෙන යා හොඳට ධර්මයේ අහලා ඒ ධර්මයේ විමසලා ඒකට අනුව එතකොට අර්ථයන් තේරුම් අරගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. නැත්තම් එයාගේ විමුක්තායතනයක් බවට ඒ සමාධිය පත් වෙන්නේ නැත. මේ දේශනාවෙන් එක බොහොම පැහැදිලි එක පින්වත්නි. බොහොම පැහැදිලි. මොකද මොන නිමිත්තක් ඔස්සේ හරි සමාධියක් උපද්දලා තියෙනවා ඒක නීවරණ සංසිඳවල ප්‍රඥාව උපදවන්නේ සමාධි නිමිත්ත අනුග්‍රහ කරනවා. ඒ සමාධි නිමිත්තට තමයි භාගතුන් දේශනා කළේ කුමක්ද? තථා තස්මින් ධම්මේ අත්ථ පටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදීච. ධර්මයන්ගේ අර්ථ පටිසංවේදී වෙන්න ඕන කියනවා. ඒතර පටිච්චසමුප්පාදේ ආයතන මේ භාගතුන් වහන්සේ දේශනා කළ අයුරින්ම ඔහුට සංවේදී වෙන්න ඕන. ඒ අයුරින්ම සංවේදී වෙන්න ඕන. මොන සමාධිය වැඩුවත් මොන ක්‍රමයකට වැඩුවත්. එහෙම නැතුව පින්වත් ධර්ම අවබෝධය කරා යන්නේ නැත. අද ඔබට ඒ ගැන ලස්සන විස්තර වෙන දේශනා කරුණු කිහිපයක් මම සිහිපත් කරන්න මහන්සි ගන්නවා පින්වත්නි. හරිම ලස්සන මේ දේශනාවේ නම සමාධි භාවනා සූත්‍රය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමාධිම් භික්ඛවේ භාවේත පටන් ගන්නෙත් එහෙම කියලා දේශනා කළා. පින්වත් මහණි සමාධියක් ඇති කරගන්න. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යතහ භූතං පජානාති. සමාධිමත් සිතට ධර්මයේ සිහි කර ඉන්න කෙනෙක් නම් මොකද වෙන්නේ? එයාට යතහ භූත ඥානෙ උපදිනවා කියන කිංච යතහ භූතං පජානාති. හැබැයි එතකොට මේ සමාධිය ඇති වෙච්ච කෙනාට අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ කරන ශ්‍රද්ධාව උපදින්නම ඕන. එහෙම නැත්නම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. දැන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ ගැන හදාරන කෙනෙක් එතකොට. ඒතර පංච උපාදානස්කන්ධ ගැන හදාරපු කෙනෙකුටයි මේ සමාධි නිමිත්තට මේ කියන භාවයන් සංවේදී වෙන්නේ. එහෙම නැත්නම් සංවේදී වෙන්නේ නැහැ පින්වත්නි. දැන් විස්තර කරනවා. ඒකයි භාග්‍යතුන් දේශනා කරන සමාධියක් උපදව ගන්න සමාධියට යථාභූත ඥානය ඇති වෙනවා කියලා නිකන් ඉන්නේ නැහැ. ඒකම විස්තර කරන කිංච යථාභූතං පජානාති. කුමක යථාභූතයේද ඇති වෙන්නේ යථාර්ථයේද ඇති වෙන්නේ. රූපස්ස සමුදයංච අත්තංගමංච. අන්න විස්තර කරනවා. රූපේ හට ගැනීමයි නැතිවීමයි ප්‍රකට වෙන පටන් ගන්නවා කියනවා සමාධිය ඇති වෙච්ච කෙනාට. වේදනාය සමුදයංච අත්තංගමංච. වේදනාවේ හට ගැනීමයි නැතිවීමයි තමන්ගේ ආධ්‍යාත්මය තුළ මේ සිදුවීම ඒ සමාධි නිමිත්ත ඉපදිච්ච කෙනාට මේ කියන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන ශ්‍රද්ධාව උපදවගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අයුරින් මේ ධර්ම ඉගෙන ගත්තු කෙනාට
ඒ ධර්මයේ විමසපු කෙනාට ඒ අයුරින්ම මේ කියන කාරණාව ඒ අයුරින්ම සංවේදී වෙනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. වෙන අයුරකින් නෙවෙයි පින්වත්නි. නැත්තම් එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත හිටියා. විශාල සමාධිය ඇති කරගෙන. නමුත් වැඩක් නැහැනේ. ඒතර බලන්න මේ වගේම දේවදත්තර සංසාරේ පිනකට මහා බරපතල සමාධියක් ඇති වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. දැන් ආලාර කාලාම උද්දකරාම පුත්තට නම් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුන්නේ නැහැ. මුණ ගැහුන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සිහි කරද්දිම ඒ ඇයිට අර්ථයන් ධර්මයෙන් වැටහෙන්න පුළුවන් හැකියාව තිබුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දේවදත්තට මොකද වුනේ? භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ කරන ශ්‍රද්ධාව තිබුණේ නැහැ. ශ්‍රද්ධාව තිබුණේ නැති නිසා මොකද වුනේ? ඒ අයුරින් මේ දහම් පරියායන් ඒ සමාධියේ පිහිටා විමසුවේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? යථා භූත ඥානය ඇති වුණේ නැහැ. තමන්ගේ සමාධි නිමිත්ත පාවිච්චි කළේ පුද්ගලික වාසිය පිණිස. අද වගේ නම් පුද්ගලික මතිමතාන්තර මේ වලට තමයි තමන්ගේ සමාධි නිමිත්ත පාවිච්චි කරන්නේ. වැඩක් නැහැ එතකොට පින්වත්නි. ඊළඟ කුමද? සංඥාය සමුදයංච අත්තංගමංච. සංඥාවේ හට ගැනීම නැතිවීම අවබෝධ වෙනවා කියන එක නට. සංකාරාණං සමුදයංච අත්තංගමංච. සංස්කාරවල හට ගැනීම නැතිවීම අවබෝධ වෙනවා කියන සමාධි නිමිත්තට. විඥානස සමුදයංච අත්තංගමංච. විඥානේ හට ගැනීම නැතිවීම සංවේදී වෙනවා කියනවා. අපි ඊයේ පෙරේද දේශනාවල මේ පංච උපාදානස්කන්ධය ගැන ලොකු විස්තරයක් කළා පින්වත්නි. අපිට දැන් මේ සුළු කාල වේලාව තුල මම හිතන්නේ මම දහම් කැඩපත වැඩසටහනෙදිත් මේ දේශනාව ගොඩක් අපි විග්‍රහ කළා මට මතක හැටියට සතියක් විතර. මෙතන අපි මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය අවබෝධය ගැන හිත පහදවන්න තමයි මේ වෙලාවේ අපි ලොකු මහන්සියක් ගන්න පින්වත්නි. මෙතන බුදුරජාණන් දේශනා කළා කෝච බික්කවේ රූපස්ස සමුදය කෝච වේදනාය සමුදය. කුමද්ද පින්වත් මහණේ රූපේ හට ගැනීම නැතිවීම? කුමද්ද වේදනාවේ හට ගැනීම? කුමද්ද සංඥාවේ හට ගැනීම? කුමද්ද සංස්කාරවල හට ගැනීම? කුමද්ද විඥානේ හට ගැනීම? රූපේ කියන්නේ කුමද්ද පින්වත්නි? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ධාතු හතරත්. මේ ධාතු හතරෙන් හටගත්තු දෙයට තමයි රූපේ කියලා සර්වචයන් වහන්සේ නිර්වචන දෙන්නේ. ඒ අර්ථය අල්ලන්න ඕන අපි. අපිට පුද්ගලික හිතන දේවල් අරගෙන රූපේ මේකයි කියලා හිතා හිට මේ ධර්මය අවබෝධ කරා යන්නේ නැහැ පින්වත්නි. හිතා ඉන්න පුළුවන් එක වෙනම කතාවක්. ඒ හිතන දේට අනුව තමන්ගේ හිතට මොන හරි අපබ්‍රංශයක් මවලක් දෙන්න පුළුවන්. ඒකත් වෙනම කතාවක්. අවබෝධයක් කරා යන්නේ නැහැ පින්වත්නි. අවබෝධයක් කරා යන්නේ. එතකොට එහෙනම් මේ පඨවි ධාතුව කිව්ව කොහොමද පින්වත්නි? මේ මහ පොළොව නෙමෙයි. පඨවි ධාතුව කියන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර කියන මේ ශාරීරික ගොරෝසු කොටස් ටික. ආපෝ ධාතුව කියන්නේ මේ ශරීරය ඇතුළේ තියෙන පිත්ත සෙමසර වලට. වායෝ ධාතුව කියන්නේ මේ ශරීරය ඇතුළේ පවතින වායෝ ධාතුවට. තේජෝ ධාතුව කියන්නේ ශරීරයත් එක්ක බැඳලා තියෙන රශ්මි ගතියට. එතකොට මේ තමයි ධාතු හතර. ඊට පස්සේ කියන මේ කුමද්ද රූපේ දැන් හට ගැනීම කියලා කියන්නේ. ඒක මානසික ස්වභාවයක් පින්වත්. ඒක මනසේ හට ගන්න එක භාවමය ස්වභාවයක්. ඒතර යාට ඒ අර සමාධිය තියෙන කෙනාට මේක සංවේදී වෙන ඔය මනසේ හට ගන්න මේ ස්වභාවයන් ටික එයාට සග්ගාල ප්‍රකට වෙනවා. මොනවද ඒ? ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. කුමද්ද අභිනන්දනය කරන්නේ? රූපය. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒතර බලන්න තමන් කල්පනා කරලා බලන්න තමන්ගේ රූපය පිළිබඳව තමන්ගේ සිත තුළ සතුටින් පිළිගන්න ස්වභාවය නැද්ද බලන්න. තියෙනවා. දැන් බලන්න සමහරට කණ්ණාඩිය ගාවට ගිහලා අපි පැය ගණන් අපේ හැම දිහා, මූණ දිහා, තොල් දිහා, කන් දිහා, නාසය දිහා, ඇස් දෙක දිහා බල අපි ඉන්නේ නැද්ද සතුටින් පිළි අරගෙන. සමහරට කණ්ණාඩිය ගාව යන්න හිතෙන්නේ නැහැ සමහර විට. අන්න ඒකට ඒ ස්වභාවය තමයි කණ්ණාඩියෙන් බලන එකටම නෙමෙයි පින්වත්නි. ඉතින් අපි සතුටින් පිළිගන්න එක ස්වභාවයක්. ඒතරේ තමන්ගේම රූපෙම තමන් හිතින් මෙනෙහි කර සතුටු වෙන්න පුළුවන්. ওই විදිහට තමයි බාහිර රූපත් හිතින් මෙනෙහි කර සතුටු වෙන්න පුළුවන්. අභිනන්දති අභිවදති. ඒ ස්වභාවය ඔස්සේ හිත යනවා කියලා කියන්නේ පින්වත්නි අභිවාදනය වෙනවා කියන එකයි. අභිවදති. ඒක වචනෙන් පිට කරන දෙයක් වෙන්නත් පුළුවනි. මේ මනස තුල කැරකෙන යම් භාවයක් ඒක ස්වභාවයක් ඒක. ඒක තමන් අල්ලගන්න හැබැයි ඒක අපි කතා කළ පමණින්ම
හැම කෙනාටම මේක සංවේදී වෙන්නේ නැහැ පින්වත්. ඒක සිහියක් තියෙන්න ඕන, ඒක ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒක ඔය කෙනාට දැන් මේ කිව්ව ආකාරي සමාධියක් ගොඩනැගිලා තියෙන්න ඕන හිත ඇතුලේ. ඒ කෙනාට මේක සංවේදී වෙනවා. ඒක සංවේදී නොවුණු පවුනේ කලබල වෙන්න එපා. ඒක සංවේදී නොවුනේ ධර්මයේ තියෙන අඩුපාඩුවක් නිසා නෙමෙයි. සංවේදී වෙන්න ඕන කාරණා තමන් ගාව නැති නිසා. ඒක නිකන් සරල උදාහරණයක් කියන්න. ඉංග්‍රීසි පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙකුට ඉංග්‍රීසි වචනයක් කියනවා බුක් කියලා. ඒතර බුක් කියන වචනේ කියද්දි මොකද වෙන්නේ? ඉංග්‍රීසි වචනයක්වත් අහලා නැත්නම් එයාගේ හිතට ඒක සංවේදී වෙන්නේ නැහැ. ඒක සරල කාරණාවක් ඒක. එහෙනම් එයාගේ හිතට ඒක සංවේදී වෙන්න මොකද වෙන්න ඕන? මේ භාෂාවෙන් එයාගේ ආධ්‍යාත්මය වැඩිලා තියෙන්න ඕන. භාෂාවෙන් ආධ්‍යාත්මය වැඩිලා නම් තියෙන්නේ අර වචන කියද්දි හැම වචනයක්ම සංවේදී. ඒ වගේ තමයි. ධර්මයේ කියන දේ සංවේදී වෙන්න. දැනුම තිබුණට මදි. ධර්මයේ කියන එක සංවේදී වෙන්න පින්වත්නි. අපේ හිතවල ගොඩපු යම් භාවයන් වලට ස්වභාවයන් වලට කොහොමද? සිහිය නම් වූ ස්වභාවයට. ඊළඟට සමාධිය නම් වූ ස්වභාවයට, ප්‍රඥාව නම් වූ ස්වභාවය වැඩිලා තියෙන්න ඕන. ඒ වැඩිච්ච ඒ ස්වභාවයන්ට තමයි රූපේ කියන මේ භාගතුන් හත වචන වලින් පනවපුවදී එකපාරට සංවේදී වෙනවා. ඒතර ඒ සංවේදී වෙච්ච ගමන් යාට ප්‍රශ්න ඉවරයි. රූපෙට අර කයිති වෙන්නේ නැද්ද මේක අයිති වෙන්නේ නැද්ද? මේ ප්‍රශ්නේ කවදාවත් ඒ හිතේ හටගන්නේ නැහැ පින්වත්නි. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ උකුත් හටගන්න විදියක් නැහැ. හටගන්නව නම් තේරෙන්න ඕන තමන්ගේ කියන ඔය ඒ දේවල් සංවේදී වෙන්න හේතු වෙන දෙයක් තාම මේ ආධ්‍යාත්මික හිත ඇතුලේ වැඩිලා නැහැ තාම. එහෙමයි තියෙන්නේ. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඇත්තටම බලන්න දැන් රූපය සතුටින් පිළිගන්නකොට සතුටින් ඒක අගය කරද්දි මොකද වෙන්නේ? තමන්ගේ රූපේ ගැනම එක්ක බාහිර රූපයක් ගැන නම් එහෙම වෙන්නේ. ඒ රූපේ හිත ඇතුළේ ටික ටික බැස ගන්න. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් අපි නිතර දැක්කා කියලා අපි හිතමුකෝ. සමහරට ඒ කෙනාගේ හිනාව මතක් වෙනවා, කතා කරන හැටි මතක් වෙනවා, හරියට මෙහාට යන්න හැටි මතක් වෙනවා. ඔහොම සිහි කර ඉන්නකොට බලන්න එයා හිතින් අයින් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? අජ්ජෝසාය තිට්ඨති. බැසගෙන. ඒක හිමයි සිද්ධ වෙන්නේ පින්වත්. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. හිත ඇතුලේ බැසගත්තට පස්සේ හිතේ ඇති වෙනවා කියන කොහොමද? කැමැත්ත කියන ස්වභාවය ඇති වෙනවා කියනවා. ඉතින් කැමැත්ත තුනට පස්සේ නොදක ඉන්න හිතෙන්නේ. බලන්න එහෙම නැද්ද කියලා. යාරූපේ නන්දි තදුපාදාන. යම් රූපයකට හිතේ කැමැත්තක් ඇතිලා තිනවද? ඒකමයි කියන උතන තියෙන උපාදානය. ඒකමයි කියන උතන තියෙන උපාදානය. තස් උපාදාන පච්චය භවෝ. දැන් මේ උපාදානය ඇතුනේ කුමක් මුල් වෙලාද පින්වත්නි? සතර මහා ධාතු වලින් හටගත්තු රූපේ මුල් වෙලා උපාදානය උනේ. දැන් ඊට මේ උපාදානයේ මත පිහිටා ආයයාගේ හිත ඇතුළේ දෝංකාර දෙන්නේ කුමක්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයේ පිළිබඳ චේතනාත්මක භාවයන් උපදිනවා යාගේ දැන්. නැද්ද බලන්න? චේතනාත්මක චේතනාව කියන්නේ කර්මයටනේ පින්වත්නි. චේතනහම් බික්කවේ කම්මම වදාමි. එතකොට භවය කියලා කියන්නේ කුමක්ද? එතකොට කාම ධාතු වේපක්ඛං ආනන්ද කම්මන්නා භවිස්ස. කාම ධාතුවේ විපාක විඳින්න චේතනාවක් නැත්තම් අපිනුකෝ කාම්බවෝ පඤ්ඤායේතාත. එතකොට දැන් කාම ලෝකේ විපාක විඳීම් පිණිස දැන් අර උපාදාන වෙච්ච රූපේ චේතනාත්මක හිත ඇතුලේ ඇඳි සකස් වී පවතිනවා. අන භවය. භවපච්චය ජාති. ඒ භවයේ ප්‍රත්‍ය මොකද වෙන්නේ? ඉතින් මේ භවයේ හැදුනේ කොමක් මත පිළිලාද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපෙට ආධ්‍යාත්මී බැසගෙන බැඳිලා තමයි භවයේ හැදුනේ. ඒ නිසා අතහරිද්දි මේ ජීවිතේ කය අතහරිද්දි මොකද වෙන්නේ? බැඳිලා තිබිච්ච දේම ආයකින් අල්ල ගන්නවා. නැද්ද බලන්න? කොහොමද අල්ලගන්නේ? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක්ම අල්ලගන්නේ. එහෙම තියෙන පින්වත්නි. භවපච්චය ජාති. ජාතිපච්චය මොකද වෙන්නේ? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් හටගත්තු මොකද වෙන්නේ? එතන ජරාව ආයෙත් තියෙනවා. එතන මරණය තියෙනවා. එතන ලැබෙන්නේ අසකනාසි දිවකය මනස.
ඒ මුල්ලම් මොකද හටගන්නේ? දැවිලි පිච්චිලි හට ගන්නවා. ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නවා. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්ධ සමුදය හෝති. ඔන්න මේ සිද්ධිය බලන්න සමාධි නිමිත්තත් තුලින් ඒ කිනා දකින්නකොට සමාධි නිමිත්තත් තුලින් දකින්න කෙනාට ඒ භාවය යාට හඳුනගෙන දුරු කිරීමේ භාග්‍යයක් තියෙනවා. සමාධි නිමිත්තක් නැති කෙනෙක් මේක යම් ප්‍රමාණයකට තේරුම් ගත්තත් දැන් කියද්දි පින්වත්නි කලබල වුණාට වැඩක් නැහැ. ඒක ඊළඟ මොහොත තමයි ඒක තේරෙන්නේ නැතු යනවා. ඇස කරනාසි දිවකය මනස හරන්නේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒක ඊළඟ මොහොත එක්ක තේරෙන්නේ නැතු යනවා. එක්ක ඊළඟ මොහොතේ යට ඒක තමන්ගේ ජීවිතේ හට ගන්නකොට ඒක ආයේ විදිහට ඇප්ලයි කරගන්න බැරි වෙලා යනවා. එහෙම නැත්නම් ඇප්ලයි කරගත්තත් ඒක දුරු කරගන්න බැරි වෙලා යනවා. ඉතින් කලබල වෙන්න එපා. මේක තමයි සත්‍යය. ශාස්ත්‍රුන් වහන්සේ දැකපු. හැබැයි අපි හිතකන් ඉවසීමෙන් සීලයෙන් වැඩෙන්න ඕන මේ ජීවිතේ. ඉන්ද්‍රිය දමනයෙන් වැඩෙන්න ඕන මේ ජීවිතේ. පින්පුරමින් වැඩෙන්න ඕන මේ ජීවිතේ. වැඩිච්ච ජීවිතේට මොකද වෙන්නේ? වැඩිච්ච ජීවිතේට මේ කියන සමාධි නිමිති මේ කියන අවබෝධය උපදවගෙන ඒ අවබෝධය මත පිහිටා හිත සංසිඳෝ ඉඳීමේ හැකියාවක් ලැබෙනවා. දැන් බලන්න මේ සමාධි නිමිති තියෙන කෙනාට මොකද වෙන්නේ? මේ ස්වභාවයේ හිතේ උපදිනකොට මේන රූපය මෙන්න රූපේ හට ගැනීම කියලා යාට එකපාරට මේක අවබෝධයක් කරා යනවා. අවබෝධ කරා යද්දි මොකද වෙන්නේ? එයා තව සිහිය පවත්තලා ප්‍රඥාව ඉස්මතු කරවලා යෝනිසෝ මනසිකාරය දීලා අර ස්වභාවයේ හිතේ උපදින එක වළක්වනවා. සමහර අපි තුමේ මේ වගේ දෙයක් සිහි වෙනකොට එයා සිහි කරනවා. ඉතින් ඔය කියන සිහි වෙන රූපේ තියෙන්නේ පඨවි ධාතුනේ. ආපෝ ධාතුනේ. තේජෝ ධාතුනේ තියෙන්නේ. වායෝ ධාතුනේ තියෙන්නේ. ඒ වගේම ඔය කියන පඨවි ධාතුවේ තියෙන කේස්ලොම් නියපොතු දත් ධම්මස්නහරණේ කියලා අරකට ප්‍රතිවිරුද්ධ වේ යම් මානසිකාරයක් හිතේ පවත්තනවා. ඒතර මේ මානසිකාරය පවත්තද්දි මොකද වෙන්නේ? අරක ආධ්‍යාත්මී රැව් පිළ රැව් දෙන එක එහෙම සංසිඳෙන්න පටන් ගන්නවා. එයාට වීරියෙන් තමයි ඒ ටික කරන්නේ. සමහර අය හොඳට සිහිය බලවත් පුරුදු වෙලා නම් තියෙන පින්වත්නි. එයාට තියෙන හොඳට සිහිය පවත්තලා ප්‍රඥාව පිහිටුවගෙන මෙන්න හට ගැනීම මෙන්න නැතිවීම කියලා තීරුම් අරගෙන වාසය කරන්න විතරයි තියෙන්නේ උට. හැබැයි වැඩිච්ච හිතක් තියෙන කෙනාට. ඇයි හට ගැනීමක් දකින්නව නම් නැතිවීමක් දකින්නව නම් එතනම සංසිඳීම ඇති වෙන්න පටන් ගන්නවා යාගේ. නැතිවීම මොකද්ද? අපි දැන් අභිනන්දනය කරද්දී නම් මේක බැසගන්නේ හිත ඇතුලේ අභිනන්දනය වෙන්න නොදී වාසය කරනවා. එච්චරයි. ඒකට කියන්නේ කොහොමද? අනබිනන්දති, අනබිවදති, අනජ්ජෝසාය තිට්ඨති. මොකද වෙන්නේ? හිත ඇතුලේ අභිනන්දනය වෙන්න දෙන්න සතුටින් පිළිගන්න දෙන්නේ. ඒකට ප්‍රතිවිරුද්ධ යායක මොකද්ද? අර කියන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සිහි කරවල දෙනවා හිතට පොඩ. අපි එහෙමනේ කරන්නේ පොඩි ළමයෙකුට මොන හරි දෙයකට ආසාවක් ඇති වුණොත් ඒක හිමීන් තාලේ මොකද කරන්නේ අපි? එයාව ලං කරගෙන ආදරෙන් කතා කරලා පුතේ මේක මෙහෙමයි. මෙන්න මේක මෙහෙමයි. මේ විදිහට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් කියලා ආදරෙන් සිහි කර එයාට දෙනකොට මොකද වෙන්නේ අර? සමහරට ලාමක දෙයට තියෙන ආසාව එයාට නැති වෙලා යනවා. ඒ වගේ තමයි අපේ හිතට. අපි දරුවෙක් දිහා බලනවා වගේ ආදරෙන් බලන්න ඕනේ. දේශනාවේ තියෙනවා මේ ගොඩාක් තමන්ට තමයි කියන ආදරය කරන්න ඕන. තමන්ට ආදරය කරන්න කොහොමද පිණිසද? මේ තමන්ගේ මේ ස්වභාවයන් මේ කෙලෙස් උපදින හැටි තීරුම් ගන්නට. ඒව හඳුන ගන්න දුරු කරන්න තමයි කියන මහසි වෙන්න ඕන. ආන්නේ වගේ හිතරත් කියලා දෙන්න ඕන. බොහොම ඔක ආස්වාදයෙන් පිළිගත්තට ওই රූපෙත් තියෙන පඨවි ධාතුවන්නේ. ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්. එහෙම සරලව කිව්වට තේරුම් ගන්න නැත්නම් මොකද කියන්න ඕන? ඕකේ තියෙන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට කියලා සිහි කරලා දෙන්න ඕන. පිත්තසෙම සැරව තියෙන කියලා තව විස්තර වශයෙන් සිහි කරලා දෙන්න ඕන. එහෙමත් පිළිගන්න නැත්නම් හිතන්න ඕන. ඉතින් ඔයම හට ගන්න මානසික ස්වභාවෙත් නිත්‍ය කන්නේ නෙමෙයි අනිත්‍යයි. ජරාවටපත් වෙලා යනවා, ලෙඩ වෙලා යනවා, මැරිලා යනවා, මේ විදිහට කුණු වෙලා යනවා. කියලා එහෙම සිහි කරලා දෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ටික අර ප්‍රතිවිරුද්ධයේ මානසිකාරය ගොඩ නගනකොට අර රූපේ අභිනන්දනය වෙන ස්වභාවය ටික අඩු වෙන පටන් ගන්නවා. අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දි සා නිරුජ්ජති.
එතන මොකද වෙන්නේ? හිත ඇතුලේ කැමැත්තක් ආසාවක් පැලවෙන විදියන්නේ. ආදීනෝනි සිහි කරවන්නේ. ඒක නිරුද්ධ වෙලා යනවා කියනවා. තස්ස නන්ද නිරෝධා උපාදාන නිරෝධ. එතන මොකද වෙන්නේ? රූපෙට තියෙන උපාදාන හිත ඇතුළෙම නිරුද්ධ වෙනවා කියනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානයක් නැත්තම් ඒ මුල්ලෙලා ආධ්‍යාත්මයේ විපාක විඳීම පිණිස චේතනා කරකැවෙන්නේ නැහැ පින්වත්. සකස් වෙන්නේ නැහැ. භව නිරෝධෝ මොකද වෙන්නේ? ජාති නිරෝධෝ. දැන් මේ ජීවත් වෙලා ඉඳිද්දිත් පඨවි ආපෝ තේජෝ ධාතුවේ තමන්ගේ ආධ්‍යාත්මී බැසගෙන නැත්තම් කය ඇතෑරියාම ගිහින් මොකද්ද අල්ලගන්නේ කියන්ටෝ? අල්ලගන්න දෙයක් නැහැ නේ පින්වත්නි. දැනුත් තමන්ගේ ආධ්‍යාත්මී මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ අතහැරලන් තියෙන්නේ. ඇල්ම නිරුද්ධ වෙලා නම් තියෙන්නේ. කය අතහැරියා කියලා ආය තව තැනක තව අල්ලගන්නේ සතර මහා ධාතු හතර. නෑ නේ පින්වත්නි. අන්නේ ජීවිතයට කියනවා මැරෙනවා කියලා නෙමෙයි ජීවිතයට කියන්නේ. පිරිනිවෙනවා කියලා කියනවා පින්වත්නි. නිවිල යනවා. අනිත් ඒවා මොකද වෙන්නේ? පත් වෙලා යන්නේ. අනිත් ජීවිත පත් වෙලා යන්නේ පින්වත්නි. පුදුම ආශ්චර්යයක් මේක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සර්වඥයි සියල්ල අවබෝධ කරලා ඉන්නේ. ඒ රහත් මුනිවරු සියලු කෙලිසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණේ අනේ මේ අයුරු දෙකලයි සාදු සාදු. ඒ රහතන් වහන්සේ සුපටිපන්නයි උජුපටිපන්නයි කියලා හිතන්ට. අනේ මේ ධර්මයේ නම් මේ විදියට එනම් කෙලෙස් දුරු කරනවා නම් මනාකොටම දේශනා කළ ස්වාක්කාතයි සම්දිට්ඨිකය අකාලිකයි කියලා හිත පහදව ගන්නට. ආශ්චර්යයි පින්වත්නි. කල්පනා කරලා බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ කෙලෙස් දුරු කරන මේ විමුක්තායතනෙ පින්වත්නි. ඒ දසබල ඥානයේ ආශ්චර්යය. පුදුම ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ නම් උපතක් කරා යන්නේ නැත්නම් එතන කෙස්ලෝ මිදීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. හැමරෙල්ටි වැටීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. ඒතකොට පඨවි ධාතු ආපෝ තේජෝ ධාතු වෙනස් වීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. එහෙනම් රාග ගින්නෙන් දේශ ගින්නෙන් මෝහ ගින්නෙන් පිච්චීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. ඒ සියල්ලකින් නිදහස් වෙලා තියෙන කොට එනම් පින්වත් ආශ්චර්යයි. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ වේදනං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. වේදනාව කිව්ව කොහමද? දැන් බලන්න ඔබ එහි යම් දෙයක් දිහා බලාගෙන ඉන්නකොට සතුටක් ඇති වෙනවා ඔබට. ඒතර සතුටින් තමයි ඔබ ඒ දිහා බලාගෙන ඉන්න එකට කියනවා මේ චක්කු සම්පස්සජා වේදන ඇසේ ස්පර්ශයෙන් විඳිනවා කියලා කියන්නේ ඒකට පින්වත්. අපි તો ඇහෙන් දෙයක් බලාගෙන ඉන්න දුකක් ඇති වෙන්නේ. දුකසේ දිහා බලාගෙන ඉන්නවා. සමහරට බලන්න ඔබ ටෙලිවිෂන් එකේ ෆිල්ම් බලනවා අඬ බලනවා. චක්කු සම්පස්සජා ඇහි ස්පර්ශයෙන් දුක් විඳීමක් විඳින්නේ. සමහර අය hina වෙවි සතුටින් බලාගෙන ඉන්නවා. චක්කු සම්පස්සජා ඇහි ස්පර්ශයෙන් මොකද වෙන්නේ? සැප විඳීමක් විඳිනවා. එතන මොකද වෙන්නේ? ඒ විඳීමට ඊළඟ මොකද වෙන්නේ? ඕන බලන්න. වේදනං අභිනන්දති. අපි හිතමුකෝ දැන් හොඳ ලස්සන ෆිල්ම් එකක් යනවා කියලා නැත්නම් ලස්සන කෙනෙක්, ලස්සන දෙයක් තියා හොඳට බලන් ඉන්නකොට සතුටින් අපි ඉන්නවා කියලා. මොකද වෙන්නේ දැන් අපි? අපිට සමහරට ඇහැ එතනින් ගන්න හිතෙන්නේ නැහැ. එතනම අභිනන්දනය වෙලා ඉවරයි. කෙලෙස් සහගත කෙනාගේ නිකෙලෙස් කෙනත් බලන් ඉන්න පුළුවනි. කෙලෙස් සහගත කෙනත් බලන් ඉන්න පුළුවන්. කෙලෙස් සහගත කෙනාගේ තන මොකද වෙන්නේ? කෙලෙස් වැగిරෙනවා. ඒකයි ප්‍රශ්න තියෙන්නේ. හරි ආශ්චර්ය. වේදනං අභිනන්දති අභිවදති. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අර සතුටින් යම් දෙයක් දිහා බලාගෙන හිටියා නම් දැන් බලන්න ඒක සමහරලාට ඔන්න අපි බස් හෝල්ට එක යනවා. බස් හෝල්ට එක වෙලා ඉන්නකොට කෙනෙක් අපි හිතමු ලස්සන කෙනෙක්. අපි දැන් ඒ දිහා බලාගෙන ඉන්නවා අපි. සැප විඳීමක් විඳලා බස් එකට නගිනවා අපි. ඊළඟ මොකද වෙන්නේ? ඔන්න දැන් ඒක අභිවදන මේ සතුටින් පිළිගැනීම සිද්ධ වෙනවා හිත ඇතුලේ. දැන් එයා හිතේ මවල දෙනවා දැන්. එයාත් එක්ක හිතින් කතා කරනවා. නැද්ද බලන්න? අන්න අභිනන්දති. අභිවදති. දැන් හිත ඇතුලෙන් සමහර කතා කරනවා, සතුටින් පිළිගන්නවා. සමහරලාට මහා ප්‍රශ්න ගොඩක් දැන් එතන ඉඳලා ගෙදරට යනකොට කසාදත් බැඳලා සමහර වෙච්ච. වෙච්ච අවස්ථා නැද්ද ඔබට? එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඔන්න බැසගෙන. සැප විඳීමේ ඔස්සේ තමයි බැස ගන්න එතකොට අපි.
අජ්ජෝසාය තිට්ඨති. යා වේදනා නන්දි. එතකොට මොකද වෙන්නේ? දැන් ඇතුලේ බැස ගන්නකොට මොකද වෙන්නේ? උප්පජ්ජති නන්දි. බැස ගන්න කැමැත්ත තමයි වෙන්නේ. ආසාව ඇති වෙනවා. යා වේදනාය නන්දි තදුපාදාන. ඒ විඳීමට උපාදාන වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පහුවෙන්ද උදේ පාන්දර ඉක්මනටම දතකට මැදලා වෙනදටත් වඩා කණ්ණාඩිය ගාව ඉඳලා වෙනදටත් වඩා අපි මේ සැරසිලි වෙලා වෙනදටත් වඩා වේලාසනිය යන තව වැඩිපුර වෙලා බස් වලට ඉන්න. ගිහිල්ලා බලන් ඉන්නවා පේන්න නැත. වෙලා නැද්ද? අර විඳින්න ඉතින්ට යන්නේ. තදුපාදාන උපාදාන පජ දැන් ඒ ටිකමයි තී පින්වත්නි භවයට. ඒ සිද්ධාමයි ඊට පස්සේ. දැන් අර විඳින්නනේ දැන් එයා වෙනදට වඩා උදේ නැගිට්ටේ අර විඳින්න තමයි වෙනදට වඩා සැරසුනේ අර විඳින්න තමයි දැන් බස් එකට නැග්ගේ. ඔක්කොම ටික අර විඳීම් අරමුණු කරගෙන සිද්ධ වෙලා යන්නේ දැන් දාමයක් විදියට. මොකද වෙන්නේ? භවපච්චය ජාති. ඒතර හිතේ එතන උපාදාන වෙලා ගියේ කුමක්ද? සැප විඳීමට උපාදානය වෙලා තමයි මේ චේතනාත්මක දේවල් ටික ඔක්කොම සකස් වුනේ. තේරුණා නේද? ඒතර මොකද වෙන්නේ? ඒ භවයේ ප්‍රත්‍යයෙන් ආයිත් එයා ඇදගෙන යනවා. මේ ජීවිතෙත් එයා සැප විඳීමට උපාදාන වෙලා නම් හිටියේ කය අතහරිනකොට පින්වත්නි. එයා අල්ලන්නේත් කුමක්ද? ඒ වගේ තැනක් තමයි. අල්ලන්නේ. ඒකයි මේ සසරි බලන්න පින්වත්නි අපි මේ සැප විඳීම හොයනවා කියන එකට මේ පුරුදු කරන්න ඕනේ නැහැ නේ කවුරුවක්වත්. කවුරුත් පුරුදු කරන්න ඕනේ නැහැ. ඒ සසර පුරුදු ගානට කරකිලා ලස්සනට ඒ තැන් වලට අපේ ජීවිතය සම්බන්ධ වෙනවා අපි. එහෙමයි තියෙන්නේ. ඔය විතර ජීවිත කාලෙම ඇහින් සැප විඳීම අල්ලනවා, කනින් සැප විඳීම අල්ල ගන්නවා, නාසයෙන් සැප විඳීම අල්ල ගන්නවා, දිවෙන් සැප විඳීම අල්ල ගන්නවා, කයෙන් සැප විඳීම අල්ල ගන්නවා, මනසින් සැප විඳීම අල්ලගෙන ඒවම නැවත ලබා ගන්න කයින් හිතනවා, කතා කරනවා, කටයුතු කරනවා. භවය සකස් වෙනවා කියන දේ සිද්ධිය තමයි. ඒ කර්මයට අදාළව මොකද වෙන්නේ? අපි දුම් ඒ කර්මෙ මත පිහිටලා යා කයින් වචනින් මනසින් රැස්කලී පවුණන් අරගෙන යන්නේ කොහාටද? දුගතියට. අපි දුම් ඒවත් ගැවසෙන අතරේ යා කයින් වචනින් මනසින් අයහපත් දේවලුත් ඒ දේවල් ලබා ගන්න කරන අතරේ ඒ අතරේ යා මොන හරි පිනක් දහමක් කරගෙන කුසලිය කරගෙන යයි කොහරි නාග ලෝකයකට. සමහරට ඒ අතරේ යාගේ පින පැත්ත වඩා බලවත් නම් සමහරට ඒ මනුස්ස ලෝකයකට. අපි දුක ඒක නා ඒ පැති ගොඩාක් අතහැරලා දාලා ගොඩක් එයා ගුණධර්ම පුරුදු කරනගෙන යයි දෙවියන් අතරට. එයා මේ ස්වභාවය තේරුම් බී භාවයන් තේරුම් අරගෙන එයා මනස සංසිඳවලා කාමයන්ගින් තමන්ගේ හිතේ ගැවසෙන එක සංසිඳවලා සම්පූර්ණයෙන්ම නෛෂ්ක්‍රම්‍ය හිත පිහිටුවොත් මෙයා බ්‍රහ්ම ලෝකෙට. මේ සියල්ල පරිපූර්ණ වශයෙන් තේරුම් අරගෙන මෙන්න වේදනාව හට ගන්න හැටි කියලා තේරුම් අරගෙන මෙන්න තමන්ගේ හිතේ සතුටින් පිළිගන්න ස්වභාවය හට අරගෙන එයා මොකද්ද කරන්නේ? එයා හිතනවා දැන් ඔන්න ඇහෙන් රූපයක් දැක්කා. මේ රූප නිසා සැප විඳීමක් ඇති වුණා. හැබැයි තව ටිකකින් මේ ඇහැට පේන රූප වෙනස් වෙලා යනවා. එතකොට මේ සැප විඳීම වෙනස් වෙලා යනවා. එහෙනම් මේ ඇසත් අනිත්‍ය වෙලා යනවා. ඇහැට පේන රූපෙත් අනිත්‍ය වෙලා යනවා. ඇසයි රූපයි නිසා ඇසේ දැනගැනීමත් අනිත්‍ය වෙලා ගියා. අපි තුන් දැන් එයා බස් එකේ නැගලා යන ගමන් කල්පනා කරනවා දැන් ඇහැට පිරිච්ච රූපේ අනිත්‍ය වුණා. ඇහෙන් දැනගත්තු දේ ඒ කියන්නේ විඥානේ අනිත්‍ය වෙලා ගියා. එහෙනම් ඇහැ රූපයි විඥාන එකතු වී ස්පර්ශෙත් අනිත්‍ය වෙලා ගියා. ඇසේ ස්පර්ශයෙන් හටගත්තු සතුට දැන් අනිත්‍ය වෙලා ගියා. ඒ කියන්නේ පහල කරපු චේතනා ටික අනිත්‍ය වෙලා ගියා. කියලා ඒ අනිත්‍ය සිහි කර යනවා බස් එකේ. මොකද වෙන්නේ? එයාගේ සුපුරුදු චරිතේ ඒ විදිහටමයි. හැබැයි හිතන තරම් ලේසි නෑ මේක. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා පින්වත්නි. නමුත් තමන්ගේ ප්‍රතිපදා පුරුදු කරන්න. මොකද්ද? ඔහොම සිද්ධියක් වෙනකොට අර රූපෙට අර විදිහට ආදීනව සිහි කරවන්න. විඳීමේ ආදීනව මේ විදිහට සිහි කරන්න. ආදීනව සිහි කරනකොට මොකද වෙන්නේ? ඒක විශේෂත්වයක් තියෙනවා. අරක ආස්වාදයෙන් නැවත සැප වින්දද ඒක හිත ඇතුලේ රැව්පිලි දෙන ගතිය මොකද වෙන්නේ? ටික අඩු වෙන පටන් ගන්නවා. බුරබුරා අපේ ගිනි දැල් නගිද්දී ආයෙ සිහි කරනවා. සිහි කරනකොට සංසිඳෙනවා. ආයෙ අමතක කරලා ඉන්නකොට ආයෙත් අරක පැන නගිනවා. ආයෙත් ආදීනව සිහි කරනවා අනිත්‍ය අර විදිහටම.
රසයක් වුණත් හො විදිහට වෙන්න පුළුවන් සමහර විට. අනිත් විදිහට සිහි කරනවා. සිහි කරනකොට මොකද වෙන්නේ? අර සිහි කරපු මානසිකාරය තුල මනස ගැට ගැහෙන්න පටන් ගන්නවා. ගැට ගැහෙනකොට මොකද වෙන්නේ? මනසේ ඔස්සේ ගලන ගතිය ටික ටික අඩු වෙනවා. එතකොට තමයි හිත සමාධිමත් වෙන්නේ. අන්න කවදා හරි දවසක මොකද වෙන්නේ? කවදා හරි දවසක કોઈ සිද්ධිය සිදුවෙන හැටි දැක දැක ඉන්න පුළුවන් ඊට පස්සේ. හිතන තරම් ලේසි නෑ හැබැයි. ඒ නිසා අපිට මේ ජීවිතේ කරන් තියෙන කොහොමද? මේක පුරුදු කර කර ඉන්න එකයි. ඒතකොට යා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා තමයි මැරෙන්නේ. නිකන් කෙනෙක් නෙමෙයි. මෙහෙම හැසිරුණොත් ඒ කෙනා නිකන් ශ්‍රාවකෙක් නෙමෙයි පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රද්ධාවෙන් අදාහගත්තු කෙනෙක්. එතකොට පංච උපාදානස්කන්ධය ගැන දේ භාග්‍යතුන් දේශනා කළා. යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් අදාහගත්තොත් එයා සද්ධානුසාරී. ප්‍රඥාවෙන් ඇත්තට මේ සිද්ධිය දැක්කොත් අල්ප මාත්‍රයක් හරි ධම්මානුසාරී. බලන්න ඉතින් මේ වගේ ගුණයක් තුළ ඉන්න ශ්‍රාවකයෙක් එතකොට. මෙහෙම හිටියොත් ඔහු එක්ක සද්ධානුසාරී එක්ක ධම්මානුසාරී ජීවිතයකට ඔහුට එන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. මෙහෙම හිටියොත් එහෙම. ඒ නිසා බය නැතුව එතන ඉන්න. අයි බය වෙලා හරිය මේ ඉසුළුලුවක් දුවන්න එපා. මෙතන මදි අතන මදි. දැන් මෙතන අවුරුදු 20ක් හිටියේ කෝ තාම නැහැ. තව තැනකට යන්න ඕන. ඔබ අතාරින්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයයි. මතක තියාගන්න. අපිට ඒ ගැන කනගාටුව තියෙන්නේ. යන්නේක නෙමෙයි. ඔබ අතාරින්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඔබ අතාරින්නේ ඇත්තටම ඔබ පොදු කර ප්‍රතිපදාව. ඊට පස්සේ අර විදිහට අනිත්‍ය වශයෙන් සිහි කරනකොට පින්වත්නි ආශ්චර්යයක් වෙනවා. මොකද්ද? අර විඳපු දේ හිත ඇතුළේ රැව් පිළිරැව් දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? නාභි වදති. නාභි නන්දති. සතුටින් ආධ්‍යාත්මය කියන්නේ පිළිගන්නේ. බැසගන්නේ. බැසගන්න තියෙනකොට තස්ස වේදනා අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝ සායතිට්ඨතෝ යා වේදනාය නන්දි සා නිරුජ්ජති. අර ගෙදරට යනකොට සමහර විට පින්වත්නි හරියට විමසුවනම් අර විඳීම කෙරෙහි තියෙන ආධ්‍යාත්මික උපාදාන නිරුද්ධ කරගෙන ගෙදර බස් එක ටික ගාව බහිනකොට බහින්. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා මොකද වෙන්නේ? සමහරලාට ඕක නිරුද්ධ කරගෙන ගෙදර ගියේ නැත්තම් පින්වත්නි ලොකු ප්‍රශ්නයක් සමහර විට. සමහරලාට මූණ මලානි කරගෙන වතුර වීදුරුවක බීලා බලාගත්තු අතේ බලාගෙන ඔහේ ඉන්නවා. අම්මා අහනවා මොකද පුතේ? මොකද දුවේ? නෝනා අහනවා ඇයි මහත්තයෝ? මහත්තයා අහනවා ඇයි නෝනෝ? නෑ මොකුත් නෑ. කොම්පැනි ප්‍රශ්නයක් කියනවා. හරි. ඇස නම් වූ කොම්පැනි ප්‍රශ්නයක්. නාසය නම් වූ කොම්පැනි ප්‍රශ්නයක්. දිව නම් වූ කොම්පැනි ප්‍රශ්නයක්. කය මනස නම් වූ කොම්පැනි ප්‍රශ්නයක්. මේක අපි මේ සතුටින් කතා කළාට පින්වත්නි හිතට තරම් ලේසි නෑ මේ ප්‍රශ්නයක් තුනහම ජය ගන්න අපිට. නමුත් අපි මේක අර්ථ විස්තර කර කතා කරන්න අපිට ඒක යහපත පිණිස පවතිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නන්දි නිරෝධා සා නිරුජ්ජති තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා. එතකොට යාට ප්‍රීති ප්‍රමුදිත සිතින් මනසකින් එයාට ඉන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් දැවුණු තැවුණු මනසකින් තමයි එයාට ඉන්න වෙන්නේ. තේරුණා නේද? බලන්න එතකොට මේ වගේ විමසන්න පුරුදු වෙන ශ්‍රාවකෙක් කොච්චර ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් සතු ඒකනේ විසාකාවල් ළමයි 18ක් හදාගෙන 20ක් හදාගෙන අර සැනසිරි ජීවිතයක් ගත කරලා තියෙනවා පින්වත්නි. අද ළමයි දෙන්න ඉඳගෙන සමහර ගෙවල් වල මහා ආයක නිකම් යුද පිටියක් වගේනේ. ඇයි මේ අනිත්‍ය පිළිබඳ අවබෝධය නැතිකම නිසා. කෝසල බලන්න එතකොට මේ ඔය සීය සේනාධිපති මල්ලිකාගල විසාකට ඒත් එහෙමයි. ළමයි මේ ඒත් 20ක්ද කොහෙද? 32ක්. අද ළමයි 32කට නම් මේ දෙමව්පියෝ මොකද වෙන්නේ? දෙමව්පියෝ මං හිතන්නේ පොළොවට පස්සෙලා ජීවත් වෙලා ඉඳිද්දිම ගිනි අරගෙන. ඒ නිවෙන ජීවිතයක් හදාගන්න ලස්සන මනසක් නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඒ නිසා මේ වගේ ලස්සන යෝනිසෝ මනසිකාරයක් උපදව ගත්තට පස්සේ පින්වත්නි හැමතිස්සෙම අඩු ගානේ සැනසිලි 100% සැනසිලි හිතක් උපදින්නේ නැහැ ඉතින්. නමුත් ප්‍රශ්න හටගන්නේ නිවන හිතක් අහුට තියෙනවා. එතකොට මේ ප්‍රශ්න එතන දාලා යන්න පුළුවන් අහුට. නැත්තම් මොකද වෙන්නේ?
අර ප්‍රශ්නෙත් ඔළුවේ මේ ප්‍රශ්නෙත් ඔළුවේ අරකට ඔළුවේ මේකත් ඔළුවේ පිච්චි දවස ගත කරනවා. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුමද්ද පින්වත්නි? සංඥා අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සංඥා කියන්නේ හඳුන ගන්න දේවල්. හිතන්න ඔබට ඇහෙන් හඳුන ගන්න දේ රූප සංඥා. කනෙන් හඳුනගන්නේ මොනවද? ශබ්ද සංඥා. නාසයෙන් හඳුනගන්නේ ගන්ධ සංඥා. දිවෙන් හඳුනගන්නේ රස සංඥා. කයෙන් හඳුනගන්නේ පොට්ටබ්බ සංඥා. මනසින් හඳුනගන්නේ ධම්ම සංඥා. හඳුන ගන්න දේවල්. එතකොට මොකද වෙන්නේ? යම් දෙයක් ඇහෙන් හඳුන ගන්නකොටම පින්වත්නි අපේ හිතේ ස්වභාවය තමයි මොකද වෙන්නේ? අපි සිහි කල්පනාවෙන් හිටියේ නැත්නම් අර හඳුනගත්තු දේ අභිනන්දනය වෙනවා. හිත ඇත සතුටින් පිළිගන්නවා. නැද්ද බලන්න? සමහරට ඔන්න අපි එකපාරට බස් එකට නගිනවා. නැත්තම් ගියක් ගාවින් අපි යනවා. යනකොට අපි හිතමු උස්ම හිර වෙන සින්දුවක් දාලා තියෙනවා. සමහරට මොකද වෙන්නේ? අපි බයිසිකලෙන් යන්නේ නට බයිසිකලෙන් යන්නේ. සමහරට බස් එකේ නැගලා අපි නටනවා. අපිට සිහියන්නේ නැට වෙනවා. බලන්න ශබ්ද සංඥාවට මේ හිත මේ සුළු මොහොතෙන් උපාදාන වෙලා යන හැටි පින්වත්. නැද්ද බලන්න එහෙම සිද්ධි. ඔබේ ජීවිතයේ අත්දැකීම් මේ වගේ. සමහරවල්ලාට බලන්න ඔය ගමන් මොහොම නට ඉඳලා මල ගෙදරකට යනවා. එතන ඉඳන් මොකද කරන්නේ? අඬ ඉන්නවා ඊට පස්සේ සමහරට අපි. ඒ ශබ්දයට අදාළව. ඒ සංඥාවල් වලට අදාළව. එතන අඬ ඉඳලා ඉවරලා මෙන්න ආයි එන එළියට එනකොට ආයිත් අර වගේ හොඳ සින්දුවක්. ආයි මොකද? අර ඔක්කොම අමතකයි. අර සංඥාවෙන් ආයි මෙන්න හිත කුල්මත් කළා. අභිනන්දති අභිවදති. මොකද වෙන්නේ? අජ්ජෝසායති බැස ගන්නවා ටික. බැස ගන්න මොකද වෙන්නේ? උප්පජ්ජති නන්ති. කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වෙන්නේ කොහොමද? අර හඳුනාගත්තු දෙයටම කැමැත්ත ඇති වෙන්නේ. සමහරට ඒ ගෙදරට ගිහිල්ලා ඒ කැසට් එක ඉල්ලගෙන යනවා සමහර විට. එහෙම නැද්ද බලන්න? සමහරට කඩපිල් මැදි යනකොට ලස්සන ඇඳුමක් දකින්න අර ෂෝරූම් එකේ දාලා. සමහරට මොකද අර දැක්ක ගමන් දැකලා පොඩි දුර යන්නේ මෙන්න හිත ඇතුලේ අර කැරකිනවා. දැන් අනිත් කටයුතු ටික කරගෙන අර ඇඳුම දිහා ආය බලන්න ආසාවෙන් ආයෙත් අර ෂොප් එකේ ඉස්සරහින් යනවා. වෙච්ච අවස්ථා නැද්ද බලන්න? හරි පුදුමයි පින්වත් මේ හිත. ඊට පස්සේ මොකද වෙන්නේ? නන්දි ඇතුණාට පස්සේ ඒකමයි කියන උපාදාන. ඒතර ඒ උපාදානයෙන් තමයි අපි හරියට මෙහාට එතනම රවුංග ගහ ඉන්නේ මෙඩිකු රවුම් වගේ. හරි ඒකට තමයි ලස්සන උපමාව බුදුරජාණන් දේශනා කරේ. අර බලු කුක්කා අර බැන්දට පස්සේ මොකද වෙන්නේ? ඒක කැරි ලගින්නේ කොතනද? අර කණුව වටේමයි ලගින්නේ. ඒ වගේ තමයි අපි. උපාදානයෙන් අපි නැවත කැරකෙවි මහ පොළොවේ වටේමයි. ගෙවල් දොරවල් අස්සෙමයි. දුවා දරුවන්ගේ පස්සෙමයි. නැද්ද බලන්න? ඒක අතහැරලා සමහර අය ඉන්නෝ දවසක් අතහැරලා ගිහින් සීල සමාදානයකටවත් ඉන්න තරම් එයාගේ මනස එකලස් නැහැ. ගැට ගහලා ඉන්නේ යා. එහෙම කොහොමද කරන්නේ කීකේ මොකද වෙන්නේ? අරකෙම ගැට ගහයි ඉන්නවා. අපි හිතමු ඒකේ නා දැන් මැරුණා කියලා. ඒතර මොකද කියන්නේ කතා ටිකට? අපි නේතු මේගොල්ලෝ මොනව කරගනීද අර කරගනීද? දැන් කොරෝනාවෙන් මැරිච්ච කට්ටිය කොහොමද හිතන්නේ නැත්තේ? අපි නැති වුණොත් අනික මේ රටම විනාශ වෙයි කියලා තමයි හිතුවේ කට්ටිය. ඒ කෙනා මැරුණා තාමත් රටේ විදිහට යනවා. සමහරට ඒ කෙනා මැරුණා. ඒ ගෙදර කට්ටිය තාමත් කාලා බීලා ඉන්නවා. ඒ කෙනා මැරුණා. සමහරට ළමයි තාම ඉගෙන ගන්නවා. හිතෙන් මවල දෙන බොරුවට අපි අහුවෙලා වැඩක් නැහැ පින්වත්නි. ඒ දේ යන අතාරට ඒ දේ යයි. නිකන් අපේ හිතේ හටගත්තු ගැටේට අපි සාධාරණී කරගෙන අපි නිකන් මුලා වෙලා ඉඳලා වැඩක් නැහැ. අඩු ගානේ මම මේ කියන්නේ ඒක සම්පූර්ණයෙන් අතහරින්න බැරි වෙයි. අඩු ගානේ මේ ජීවිතේ අපි කොහොමද කරන්න වෙන්නේ? අපිට දැන් ඒකට කරන් තියෙන්නේ මෙහෙම ගැට ගැහෙනකොට හිතන්න ඕන. දැන් ඇහැයි රූපයි විඥානය එකතු වීම නිසා යම් දෙයක් හඳුනාගත්තා. දැන් හැබැයි රූපේ අනිත් වෙලා ගියා. ඇහැ ගාවින් වෙනස් වුණා. ඒ ශබ්දෙත් දැන් වෙනස් වෙලා ගියා. ගඳ සුවඳත් වෙනස් වුණා. ඒ නිසා රූප දැන ගැනීම විඥානය වෙනස් වුණා. ශබ්ද දැන ගැනීම විඥානය වෙනස් වුණා. ඊට පස්සේ ගඳ සුවඳ දැන ගැනීම වෙනස් වුණා. එහෙනම් ඇහි ස්පර්ශෙත් වෙනස් වුණා, කනේ ස්පර්ශෙත් වෙනස් වුණා, නාසයේ ස්පර්ශෙත් වෙනස් වුණා. එහෙනම් ඇසත් අනිත්‍යයි, රූපෙත් අනිත්‍යයි, ඇසේ විඥානෙත් අනිත්‍යයි, ඇසේ ස්පර්ශෙත් අනිත්‍යයි,
ඇසේ ස්පර්ශයෙන් හඳුනාගත්තු දෙයක් තිබුණා නම් ඒ හඳුනා ගැනීමත් අනිත්‍යයි. හඳුනාගත්තු දේ මුල්ලලා තමන්ගේ මගේ හිත ඇතුළේ යම් උපාදානයක් ඇති වුණා නම් තෘෂ්ණාවක් ඇති වුණා නම් මේ ස්වභාවෙත් අනිත්‍යයි කියලා අනිත්‍යවත් අඩු ගානේ සිහි කරලා දෙන්න ඕන. අද මේ අද යුගයේ අපිට ඉතින් කරලා සියලු දෙනාටම කරන්න තියෙන ওই ටික තමයි. සමහර විට මැරෙන කෙනෙකුට බුදුරජාණන් දේශනා කළා මෙන්න මේ ප්‍රතිපදාවේ ඉඳලා යම් කෙනෙක් මැරෙනවා නම් ඒ කියන්නේ කොහොමද මේ අදහගෙන තියෙන්නේ රූපය අනිත්‍යයි කියලා අදහගෙන තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා අදහගෙන තියෙන්නේ. අදාහගත්තු නිසා තමයි විමසන්නේ. අදාහගන්න බැරි නම් විමසන්න බෑ. විමසන්න බැරි කී රහස කොහොමද එන? අදාහගත්තේ නැහැ කියන එකයි. අදාහගත්තේ නැහැ කියන්නේ මොකද්ද? ඒ පරියය ගැන සද්ධාව තමන්ට නැහැ. සද්ධාව සම්පූර්ණ නැහැ කියලා අපි කියන්නේ. ඒ පරියය ගැන තමන්ට සද්ධාව ඇති වෙච්ච නිසා නැති නිසා තමයි ඒ පරියය ගැන හිත සිහි කරන්න හිත නැමෙන්නේ නැත්තේ. ඒ පරියය ගැන සද්ධාව ඇති වුණා නම් ඒ පරියය සිහි කරනවා. යම් කෙනෙකුට ওই විදිහට ආයතන වේවා පංච උපාදානස්කන්ධ වේවා පටිච්චසමුප්පාද වේවා ඔය පරියය ගැන ඔය සිද්ධි තමන්ගේ ජීවිතේට ලං වෙනකොට ඔය විදිහට විමසමින් ඉන්නකොට තමන් බලන ලස්සන දහම් මනස්කාරයක ජීවත් වෙන්නේ. ත්‍රිකිනා සද්ධානුසාරී ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. ධම්මානුසාරී ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. සමාට මරණාසන්න මොහොතේ ඕසෝතාපන්නෝ කල්පී කරන්න පුළුවන්. එහෙමයි තියෙන බින්වත්නි. මේ ධර්මයේ ආශ්චර්යයි. ඒ නිසා මේක අපි මේ අද මේ කිරි දාලා හෙට උදේ මිදින බලාපොරොත්තු වගේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පාද මේක පාට. ධර්මයේ සෝයක්කාතයි සම්දිට්ඨිකයි කියලා දාගන්න. භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කරලා මේ ධර්ම දේශනා කළා කියලා දාගන්න. මේ ධර්මයේ ඒකාන්ත ප්‍රතිඵල තියෙනවාම කියලා අදහගෙන පුරුදු කර කර ඉන්න එච්චරයි. මාර්ගي පුරුදු කරනව ඇරින්න ප්‍රතිඵල කියන එක බලාපොරොත්තු වෙන එක. ඒක නුවණට හුරු එකක් නෙමෙයි පින්වත්. මොකද ප්‍රතිඵලය කියන එක සකස් වෙන පින්වත්නි අදාළ මාර්ගය ඔස්සේ හේතු අදාළ විදිහට සකස් වුණාට පස්සේ සකස් වෙන දවස් අපිට කියන්න බෑ. අපිට පුළුවන්කම තියෙන මාර්ගයන ශ්‍රද්ධාවේ මාර්ගයෙන් එක විතරයි පින්වත්නි. ශ්‍රාවකයෝ කලේ එහෙම රහතන් වහන්සේලා කලේ එච්චරයි. මාර්ගයන ශ්‍රද්ධාවේ මාර්ගේ වඩා පාඩු හිටියා. හේතු සකස් වෙච්ච ගමන් නිකලස් වුණා. හේතු සකස් වෙච්ච ගමන් මාර්ගඵල අවබෝධ කරා ගියා. මේ විදිහට තමයි පින්වත් සංස්කාර ගැන දැන් බලන්න අපේ හිතේ ඇහින් කනින් නාසයෙන් දිවෙන් කය මනස මුලිලා අපේ හිතේ මොකක් හරි චේතනාවක් ඇති වෙනවා. සමහර චේතනාවක් ඇති වෙච්ච ගමන් හිතේ ස්වභාවය මොකද්ද? ආර්ග සතුටින් පිළිඅරගත්තු ස්වභාවය තමයි පුංගන්නේ. ඒකම නැවත මතක් කර දිදී ඒකට අඩුපාඩු දදා ලුණුත් දානවා මිරිසුත් දා ගන්නවා තුන පහක් දාගෙන තමයි ඒකට එකතු කර ගන්නවා. නැද්ද බලන්න හිතේ ස්වභාවය ඒක තමයි. ලස්සන ගයක් දැක්ක කියලා හිතන්න. ඊට ගයක් හදන්න දැන් එයාගේ හිතේ මැවෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද? මේ මැවෙන එකට දැන් ඔන්න හරිය මේ ඔක්කොම එකතු කරලා දානවා. එහෙනම් මේ විදිහට හම්බ කරනවා. එහෙනම් මේ විදිහට ඉතුරු කරනවා. එහෙනම් මේ විදිහට අසවල්තන ඉදමක් ගන්නවා. මෙහෙම ගයක් හදනවා. මම දෙනවා. ඔය විදිහට තමයි ජීවිතය අපි ජීවත් කරවන්නේ. වර කෙහෙල් පතුරු ගහනවා වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? උදේ ওই ටික හිතා ඉඳලා ඒ කෙහෙල් පතුරු ගලවලා පැත්තකින් තියනවා. ඊට පස්සේ වෙන කෙහෙල් පතුරක්. මොකද්ද? ඕන ඊට පස්සේ මතක් වෙන්නේ මොකද්ද? ඉගෙන ගන්න එක. මම මෙහෙම ඉගෙන ගන්නවා මේ විදියට යුනිවර්සිටි යනවා මෙහෙම දොස්තර කෙනෙක් වෙනවා මෙහෙම ඉංජිනේරුවෙක් වෙනවා ඊට පස්සේ ඒක හෙල් පතුරත් තව තැනකට ගියාට පස්සේ ඉවරයි. ඕන තව කෙනෙක් දකිනවා. එයා දැක්කම ඊට පස්සේ මොකද හිතන්නේ? මම මෙයාත් එක්ක යාළු වෙනවා මෙයා මේ විදියට කසාද බඳිනවා ඕන තව කෙහෙල් පතුරක් ඊට පස්සේ. කෙහෙල් පතුරු ගලව අපි දවස ගත කරනවා. නැද්ද බලන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව ටිකක් වෙලා හිතේ තියෙනවා. හැබැයි ඒව තියෙද්දි හටගනිද්දි හිතනවා ඇහැයි රූපයි විඥානික තුනයි ස්පර්ශය අනිත්‍යයි. ඇහැට පෙනෙන රූපෙත් අනිත්‍යයි. මේ ඇසත් අනිත්‍යයි. ඇසයි රූපයි විඥානික තු වීම නිසා මේ ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් ඇතිවෙච්ච මේ සතුරත් අනිත්‍යයි. මේ හඳුනාගත්තු එකත් අනිත්‍යයි. ඒ මුලිලා තමන් හිතේ ඇතිවෙච්ච සංස්කාරිත අනිත්‍යයි කියලා. එහෙම හිතනකොට මොකද වෙන්නේ? අර ඒ සිතවිල්ල නැවත දෝංකාර දෙන්නේ. අන්න අනබිනන්දති. අරක අභිනන්දති. අභිනන්දතිනේ මොකද වෙන්නේ? උපාදානෙ වෙනෝ භවය සකස් වෙනවා ආය උපතක් කරාගෙන යන සකස් වීම සිද්ධ වෙනවා. මෙතනදී මොකද වෙන්නේ? ඒක පාලනය වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ ඒකයි. මොකද වෙන්නේ? සකස් වෙන එක පාලනය කරනවා. නවත්තනවා. කාලය පුරුදු කළාට පස්සේ රහතන් වහන්සේලාගේ සමහර තැන්වල තියෙන හරි ආශ්චර්යයි. මොකද වෙන්නේ? මම යෝනිසෝ මනසිකාරයෙන් නැමැති හෙන්ඩුවෙන්
මම ඔබ দমনය කළායි කියනෝ ඉන්නේ. හරි පුදුමයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. ඒ නිසා මේ දහම් පරියාය අපිට මීට වඩා විස්තර කරන්න විදියක් නැහැ. ඒකට බලන්න මේ කරුණු සංවේදී වෙන්නේ සමාධිමත් හිතට. බුදු නැතිනම් දකින්නේ පින්වත්නි මේක. ඒ නිසා මේ බුදු සිත ගැන ශ්‍රද්ධාව උපදව ගන්නට. ශ්‍රද්ධාව උපදවාගෙන ඔබට මේ දහම් පරියායන් ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන සසර දුක් දුරු කර ගන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත ගසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ කොට්ටාවේ පදිංචි නිසංසලා කසුන්දිකා ජයමිහිර යන දියණියන් තිදෙනා සහ ශිරන්ත අලෙක්ස් චන්දන යන පින්වත් පුතුන් එකතු වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසප දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අරුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට මාමියුණා මහා විහාරයේ අනුශාසක කර්ණේරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන දායකත්වයෙන් වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට ඒ වගේම මෙතන විකාශන දායකත්වයේ සඳහා විකාශන කටයුතු සඳහා කැප වෙලා සොයා බලා මේ මණ්ඩපය හදන්නට කටයුතු කළ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ඔබ නමින් මිය පරලොව ගිය විශේෂයෙන්ම අපවත් වී වදාළ පින්වත් සීල සුභද්‍රා සිල්මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොව ගිය සෝමසිරි සුභසිංහ පියාණන් ජී කුමාරි හාමි අත්තම්මා මද්දු බණ්ඩාර අත්තා මොරින් ගුණසේකර අත්තම්මා අප්පුහාමි ගුණසේකර අත්තා සහ ඒ වගේම ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය කොට්ටාවේ පදිංචි නිසංසලා කසුන්දිකා ජයමිහිර යන දියණිවරුන්ට ශිරන්ත අලෙක්ස් චන්දන කියන පුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සැප්තැම්බර් මාස 40 වන දින විවාහ සංවත්සරයේ සමරු රෝහණ බණ්ඩාර පියාණන්ට සහ ජයන්ති බණ්ඩාර මෑණියන්ට කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඒ වගේම අද්දින උපන්දිනයේ සමරන ස්වර්ණලතා ලුකු අම්මාට ඔනාලී බණ්ඩාර දියණියට රුසිරු බණ්ඩාර සිංගති පුතුට උපන්දිනයේ සමරු ඩිනාලි ඔමෝන්ඩි දියණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කියන දෙහැමි කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.